ඒ භාග්‍යවත් වූ වරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. පින්වන්ත ඔබ මේ පුණ්‍යවන්ත දාවල් කාලයේ අදත් සම්බන්ධ වෙන්නේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් සදහම් දේශනය අසන්නට. ඒ වෙනුවෙන් අදත් වන්දනීය පූජනීය මහා සංඝරුවන උතුම් වූ සදහම් දේශනය වෙනුවෙන් වැඩම කරන්නට යෙදුනා. පළමු කොටම අපගේ මහා සංඝරුවනට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් දේශනය මෙලෙසින් අපට අද ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මනරම් වූත් සුන්දර වූ දහම් පරයයක් අද අපේ මතකයේ තියාගන්නට, අපේ ජීවිතේ වැරදි හරිගස්සා ගන්නට අද අපට අහන්නට ලැබෙනවා. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදියේ පටන්ම තමන්ගේ ශරීරය අංග ඡේදනය කරද්දීත්, අතපය කපා දමද්දීත්, ඒ වගේම තමන්ගේ කකුල් අතපය කපා දමද්දීත් සියලු දෙනා කෙරෙහි මෛත්‍රියෙන් ඒ හැමදේම දරාගෙන හිටියා. ඒ වගේම අපි අසා තිබෙනවා ජාතක කතාවලදී අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොකල වැරදි බොහෝමයකට දඬුවම් විදිද්දී සියලු දෙනා කෙරෙහි උතුම් වූ මෙත්සිත පැතිරුවා. ඒ හැමදේම සිදු කළේ මේ උතුම් වූ බුද්ධත්වයේ වෙනුවෙන්. ඒ උතුම් වූ බුද්ධත්වයේ ලබාගත්තේ භාග්‍යවතුන් වහන්සේට සසර කතරින් ඈතර වීමට නොවේ, බොහෝ දිනාට ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසර කතරින් ඒ සියලු දෙනාටම ඈතර වෙන්න අවශ්‍ය උතුම් වූ ධර්මය හොයාගන්නට. අදත් අපිට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ ඒ පරම ගාම්භීර සුන්දර ධර්මය. ඒ නිසා අසන පදය බණපදයක් ගානේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් වූ බුදු ගුණ සිහිපත් කරගනිමින් ඒ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරමු කියලා අපි ඔබට මෙත් සිතින් සිහිපත් කරනවා. සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් සදහම් දේශනාව වෙනුවෙන් අද දවසේ බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ හසිනි විජේවික්‍රම, ඒ වගේම දිනේෂ් පෙරේරා, ශශිකලා විජේවික්‍රම, ඒ වගේම ජගත් විජේවික්‍රම යන පින්වත් පිරිස විසිනුයි දහවල් දේශනාව වෙනුවෙන් අද දවසේ බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ. වැඩම කරන්නට යෙදුණු වන්දනීය පූජනීය මහා සංඝරුවනට අපි දෙපා නැමද ආරාධනා කරමු. සදහම් දේශනය ආරම්භනට අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු 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 සාදු. නමස්කාර වේවා බුදුරුවනට, සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට, සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට, සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්ම මාර්ගය පෙන්වා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි, මේ ලෝකේට ඊ타ත්ම කලාතුරකින් පහළ වෙන ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේට පහළ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරුපදේශ නැතිවම අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකේ ඉන්න නුවණැති දෙවියන්ට මිනිසුන්ට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේට
ඒ චතුරාර්ය සත්‍ය නැමැති ධර්ම චක්‍රය ලෝකේ පරිවර්තනය කරායින් පස්සේ මේ ලෝකේ ඉන්න නුවණැති දෙවියන් මිනිසුන් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතයේ කුමක්ද කියලා අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතයේ තුල තියෙන දුක අවසන් කරලා මේ සත්‍යයන් මේ ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ සසර ගමනින් නිදහස් වෙනවා. පින්වත්නි, ලෝකේට බුදු කෙනෙක් පහළ වීමෙන් පමණයි අපට අපි විඳින දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ විතරයි අපට දුකෙන් නිදහස් වෙන ධර්මයේ කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි අපේ ජීවිතය තුළ තියෙන ඇත්ත ස්වභාවය අපිට කියලා දෙන්නේ. පින්වත්නි, අපි ජීවිතේ දිහා බලන්න පුරුදු වෙලා තියෙන්නේ සත්‍ය විදිහට නෙවෙයි. අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතවල ස්වභාවය තමයි අපි මුලාවටපත් වෙලා අපි මේ මුලාව නිසා අපි ජීවිතයේ යථාර්ථයේ දකිමින් නෙවෙයි අපි ඉන්නේ. අපි හැම වෙලාවෙම මුලාවටපත් වෙලා අපි හැම වෙලාවෙම කල්පනා කරන්නේ මේ ජීවිතය කියලා කියන්නේ සුන්දර දෙයක්, සුබ දෙයක්, සැප දෙයක්. මේ ජීවිතේ තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියන මේ විදිහට තමයි අපේ කල්පනාව තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ලෝකේ නුවණැති දෙවියන්ට මිනිසුන්ට කියලා දෙනවා මේ ජීවිතය කියලා කියන්නේ අනිත්‍ය දෙයක් කියලා. මේ ජීවිතය කියලා කියන්නේ දුක් දෙයක් කියලා. මේ ජීවිතය කියලා කියන්නේ විනාශ වෙන දෙයක් කියලා. මේ ජීවිතය කියලා කියන්නේ අනාත්ම දෙයක් කියලා භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වලා දෙනවා. පින්වත්නි, ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතයේ ගෙන පෙන්වලා දුන්නයින් පස්සේ තමයි මේ ලෝකේ ඉන්න නුවණැති දෙවියන් මිනිසුන් තේරුම් ගන්නේ මේ ජීවිතය කියලා කියන්නේ මේ වගේ ස්වභාවයෙන් යුතු දෙයක් කියලා. මේ ජීවිතේ අනිත්‍ය ස්වභාවයටයි. මේ ජීවිතේ දුකටයි. මේ ජීවිතේ වෙනස් වෙන ස්වභාවයටයි. මේකේ යථාර්ථය අවබෝධ කරගත යුතුයි කියලා මේ යථාර්ථය දැකලා යථාර්ථය අවබෝධ කරගෙන මේ ඉපදෙමින් මැරෙමින් යන මේ සසර ගමනින් මේ සත්‍යය නිදහස් වෙනවා. ඒ නිදහස් කරවන ධර්මය අපට පෙන්වලා දෙන්නේ භාග්‍යතුන් වහන්සේ. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ වදාළ හැම බණපදයක්ම අයිති වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයටයි. බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ බුදුරජාණන් වහන්සේ එදා බෝධි මූලයේ වැඩ සිටමින් උන්වහන්සේ අවබෝධ කොට වදාළේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ 540 වසක් පුරාවටම උන්වහන්සේ දේශනා කොට වදාළේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි, අපි මේ සසර ගමන එන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට බැරි වුණ නිසා. අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කළා නම් මේ ඉපදෙමින් මැරෙමින් වැටෙන මේ අනන්ත කායික දුක් විඳින, අනන්ත මානසික දුක් විඳින මේ සසර ගමනට අපි වැටෙන්නේ නැහැ. පින්වත්නි, අපි සසර ගමන ඉන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට බැරි වුණ නිසා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අපට චතුරාර්ය සත්‍ය ගැන කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය,
දුක්ඛ නිරෝධාර සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරි සත්‍යය. මෙන්න මේ කරුණු හතරට කියනවා චතුරාර්ය සත්‍ය ධර්මය කියලා. පින්වත්නි, ඕන්නේ කරුණු හතර අපට අවබෝධ නොවීම නිසා තමයි අපි මේ තරම් දීර්ඝ සසර ගමනක ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා අනුමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බාකෝටි ඉන්න පඤ්ඤායිති. මහණෙනි, මේ සංසාරේ පටන්ගත්තු කෙලවරක් පණවන්න බෑ කිව්වා. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසරතං. මේ සත්‍යයා මේ සසර ගමන යන්නේ අවිද්‍යාවට මේ වැහිලා තණ්හාවට බැඳිලා තමයි. පින්වත්නි, මේ සත්‍යයා මේ සසර ගමන මේ ඉපදෙමින් මැරෙමින් ගෙවාගෙන යන්නේ. ඉතින් මේ වගේ සසර ගමනක එන අපි පින්වත්නි විටක නිරේ උපදිනවා. විටක තිරිසන් ලෝකේ තිරිසන් සතුන් අතර උපදිනවා. විටක ප්‍රේත ලෝකේ ප්‍රේතයන් අතර උපදිනවා. විටක මනුස්ස ලෝකේ මනුස්සයන් අතර උපදිනවා. විටක දිව්‍ය ලෝකේ දෙවියන් අතර උපදිනවා. මේ විදිහට සුගති දුගති ලෝකවල උපදිමින් තමයි අපි මේ සසර ගමන යන්නේ. මෙන්න මේ කුමන ජීවිතයක් ලැබුණත් පින්වත්නි, ඒ හැම ජීවිතයකම පවතින සත්‍යය තමයි දුක. ඒ වගේම ඒ හැම ජීවිතයකම පවතින සත්‍යය තමයි දුකේ හට ගැනීමේ කාරණය. ඒ වගේම පින්වත්නි, මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දුකෙන් නිදහස් වෙන මාර්ගයක් තියෙනවා. මෙන්න මේ චතුරාර්ය සත්‍යයම තමන් තුළින් දකින්නට ඕන. ඒ තමන් තුළින්ම දැක්කොත් එහෙම, ඒ යථා ස්වභාවය දැක්කොත් එහෙම, පින්වත්නි, මේ ජීවිතය ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරිලා මේකට නොවැළිලා මේ නිදහස් වෙනවා. ඒ නිදහස් වුණ ශ්‍රාවකයා ඉපදීම නැමැති දුකෙන් නිදහස් වෙනවා. ජරාව නැමැති දුකෙන් නිදහස් වෙනවා. මරණය නැමැති දුකෙන් නිදහස් වෙනවා. ලෙඩවීම නැමැති දුකෙන් නිදහස් වෙනවා. මේ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් නැමැති මේ හැම දුකකින්ම නිදහස් වෙනවා. පින්වත්නි, නිදහස් වෙන්නට නම් ජීවිතයේ කුමක්ද කියලා අවබෝධ කරගන්නට ඕන. එනම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, මහණෙනි, ඔබත් මමත් මේ සහ දීර්ඝ සංසාර ගමනක සැරිසරාගෙන ආවේ මෙන්න මේ ආර්ය සත්‍ය හතර අවබෝධ නොකිරීම නිසා. ඒ තමයි දුක්ඛාර්ය සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියන ආර්ය සත්‍ය හතර. පින්වත් මහණනි, දැන් ඔබත් මමත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තා. පින්වත් මහණනි, මම මේ සියලු දුකින්ම නිදහස් වුණා. සියලු භවයන්ගෙන් නිදහස් වුණා. සියලු ඉපදීමයන්ගෙන් නිදහස් වුණා. සියලු දුක්වලින් නිදහස් වුණා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. එනම් පින්වත්නි, අප හැම දිනාම, ඔබ මම අපි හැම දිනාම මේ සසර ගමන ඉන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බැරි වුණ නිසා. එනිසා අපි මහන්සි ගන්නට ඕන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට. පින්වත්නි, අපි මේ සසර ගමන තුළ ඕන තරම් සැප විඳලා තියෙනවා. අපි ඕන තරම් දුක් විඳලා තියෙනවා. අපිට බැරි වුණ එකම දේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න එක. අනිත් සෑම දේම අපි කරලා තියෙනවා. අපි ඕනි තරම් රජවරු වෙලා ඉඳලා තියෙනවා. සක්විති රජවරු වෙලා ඉඳලා තියෙනවා. අපි ඕනි තරම් සක්‍ර දේවේන්ද්‍රය වෙලා ඉපදිලා තියෙනවා. අපි ඕනි තරම් දිව්‍ය ලෝකවල අධිපතිකම් ලැබලා තියෙනවා.
අපි ඕනි තරම් නිරේට වැටිලා අපි දුක් විඳලා තියෙනවා. අපි ඕනි තරම් තිරිසන් ලෝකේ තිරිසන් සතුන් අතර ඉපදෙලා දුක් විඳලා තියෙනවා. හරක් වෙලා, බැටළුව වෙලා, මෝහ වෙලා ඕනි තරම් දුක් විඳලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළේ අපි මේ හරක් වෙලා, බැටළුව වෙලා, බෙලි කැපුම් කද්දී ගලාගිය ලේ සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කියලායි. ඉතින් ඒ වගේ අපි ඕනි තරම් තිරිසන් ලෝකවල ඉපදිලා දුක් විඳලා තියෙනවා. නමුත් පින්වත්නි අපිට බැරි වුණේ එකම එක දෙයයි. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න එක. පින්වත්නි අපිට අවශ්‍ය දේ අපිට කරගන්නට බැරි වුණා. ඉතින් අපිට පුළුවන්කමක් ලැබුණොත්, වාසනාව ලැබුණොත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පින්වත්නි අපේ ජීවිතවලට ලැබෙන දුර්ලභ වූ වාසනාවක්. ආන්නේ වාසනාව අපට උදා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ බුද්ධ ශාසනයක් පවතින කාලයක පමණයි. මේ ලෝකේ බුද්ධ ශාසනයක් නොපවතින කාලයක පින්වත්නි ශ්‍රාවකයන් හැටියට කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කමක් නැහැ. බුද්ධ ශාසනයක් නොපවතින කාලයක ධර්මය අවබෝධ කරගන්නේ මේ ලෝකේ ඒ විශේෂයෙන් පහළ වෙන මහා පින් ඇති ඒ පෙරුම් පුරමින් යන ඒ පසේ බුදුවරු විතරයි. පින්වත්නි අන් අයට මේ බුදුවරු පහළ නොවන කාලයක මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවත් තියා මේ ධර්මයේ අහන්නවත් වාසනාව නැහැ. මේ බුද්ධ ශාසනයේ පවතින කල් පමණයි අපට මේ ධර්මය අහන්න පවා වාසනාව තියෙන්නේ. ඉතින් පින්වත්නි අද ඔබට මේ හවස් කාලේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන දේශනාවක්. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මේ දුක හටගන්න විදිහත් මේ දුකින් නිදහස් වෙන්නේ කොහොමද කියලත් අපට පෙන්වලා දෙනවා. මේ දේශනාවේ නම දුක්ඛ සූත්‍රය. දුක ගැන වදාළ දෙසුම. මේ දේශනාව දේශනා කරන සමයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරනවා දුක්ඛස්ස භික්ඛවේ සමුදයංච අත්තංගමංච දේසිස්සාමි. පින්වත් මහණනි මම ඔබට දුකේ හට ගැනීම ගැනත් දුකේ නැතිවීම ගැනත් දේශනා කරන්නම්. තන්සුනාත හොඳට අහන්න කියනවා. සාදුකම් මනසිකරෝත හොඳට මෙනෙහි කරන්න කියනවා. වාසිස්සාමීති දේශනා කරන්නම්. ඒවම් බන්තේතිකෝ තේ බික්ඛු මේ භාග්‍ය හිමයි ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාලා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ පින්වත්නි අපට පෙන්වලා දෙනවා දුක හටගන්නේ මෙන්න මේ විදිහටයි. කෙනෙක් දුකෙන් නිදහස් වෙන්නේ මේ විදිහටයි කියලා අපට පෙන්වලා දෙනවා. අපි දැනගන්නට ඕනි ඉස්සෙල්ලාම දුක කියන්නේ මොකක්ද කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දුක හැටියට අපට පෙන්වලා දුන්නේ භාග්‍යතුන් වහන්සේ වදාලා ජාතිපි දුක්ඛ. මේ ඉපදීම දුකක්. ජරාපි දුක්ඛ. ජරාවට පත්වීම දුකක්. මරණම්පි දුක්ඛං. මරණීට පත්වීම දුකක්. ව්‍යාධිපි දුක්ඛෝ. ඒ වගේම ලෙඩවීම දුකක්. ඒ වගේම අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියං හා එක්වීම දුකක්. පේහි විප්පයෝගෝ දුක්ඛෝ. පියයන්ගෙන් වෙන්වීම දුකක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා උන්වහන්සේ වදාලා යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. යමක් කැමතිද ඒ නොලැබීම දුකක්. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාලා සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛ. හකුලුවා කියනවා නම්
මේ පංච උපාදානස්කන්ධයම දුකක් කියලා. පින්වත්නි මේ දුක හටගන්න හේතුව භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේ පෙන්වලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කතමෝච භික්කවේ දුක්ඛස්ස සමුදයෝ. පින්වත් මහණනි දුකේ හට ගැනීම කියලා කියන්නේ කුමක්ද? ඔන්න බුදුරජාණන් වහන්සේ දැන් මේ දේශනාව තුළ මේ දුක හටගන්න හැටි ලස්සනට විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. පින්වත් මහණනි ඇසත් රූපයත් දිසා උපදිනවා කියනවා ඇසී විඤ්ඤාණය. ඇහැයි රූපයයි එකතු වෙච්ච ගමන් අපි ඇහෙන් රූප දැනගන්නවා. අන්න ඒකට තමයි කියන්නේ චක්කු විඤ්ඤාණය ඇසී විඤ්ඤාණය කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා තින්නං සංගති පස්සෝ. මේ කරුණු තුනේ එකතු වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒ කියන්නේ ඇහැයි රූපයයි විඤ්ඤාණයයි මේ තුනේ එකතු වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා පච්ච පස්සයා වේදනා ස්පර්ශේ හේතුවෙන් වේදනා උපදිනවා. වේදනා පච්චයා තණ්හා වේදනාව හේතු කරගෙන තණ්හාව උපදිනවා. අයංකෝ භික්කවේ දුක්ඛස්ස සමුදයෝ. පින්වත් මහණනි මේ තමයි දුකේ හට ගැනීම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ අපිට මේ ඇස කන නාසය දිව කය මනස මුල් කරගෙන මේ දුකේ හටගන්න හැටි පෙන්වලා දෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වලා දුන්න පින්වත්නි මේ ඇහැයි රූපයයි එකතු වීම නිසා ඇහි විඤ්ඤාණය උපදිනවා. මේ තුනේ එකතු වීම ඇහි ස්පර්ශයයි. ස්පර්ශය හේතු කරගෙන වේදනාව හට ගන්නවා. වේදනාව හේතු කරගෙන තණ්හාව හට ගන්නවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය හැටියට වදාළේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනී. පින්වත් මහණනි මේ පුනර්භවය ඇති කරලා දෙන ආස්වාදෙන් ඇලෙන ඒතන සතුටින් පිළිගන්න යම් තණ්හාවක් ඇද්ද එනම් බුදුරජාණන් වහන්සේ වදාලා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. කාම තණ්හාවක් භව තණ්හාවක් විභව තණ්හාවක් ඇද්ද මේ තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය හැටියට අපට දේශනා කළේ. එනම් පින්වත්නි මේ දුකේ හට ගැනීම කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ අපට වදාළේ තණ්හාවෙන් තමයි මේ දුක උපද්දලා දෙන්නේ. මේ ඉපදීම නැමැති දුක, ජරාවට පත්වීම නැමැති දුක, ලෙඩවීම නැමැති දුක, මරණය නැමැති දුක, මේ ශෝක වැළපීම්, ඒ වගේම කායික මානසික දුක, සුසුම් හෙළන දුක, මේ හැම දුකක්ම උපද්දලා දෙන්නේ පින්වත්නි මෙන්න මේ තණ්හාව විසින්. තණ්හාව නිසා තමයි මේ දුක හටගන්නේ. එතකොට තණ්හාව හටගන්න විදිහ භාග්‍යතුන් වහන්සේ අපට මේ දේශනාව තුළ පෙන්වලා දුන්නා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සෝතංච පටිච්ච සද්දේ උපජ්ජති චක්කු විඤ්ඤාණං. පින්වත් මහණනි මේ කනත් ශබ්දයත් නිසා කනේ විඤ්ඤාණය උපදිනවා. මේ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශයේ හේතු කරගෙන විදීන් හට ගන්නවා. විදීම නිසා තණ්හාව උපදිනවා. පින්වත් මහණනි මේ තමයි දුකේ හට ගැනීම කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නා. දැන් අපි කරුණු දෙකක් ඉගෙන ගත්තා. ඒ තමයි ඇස මුල් කරගෙන දුක හට ගන්න විදිය. ඒ වගේම කන මුල් කරගෙන දුක හට ගන්න විදිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා උන්වහන්සේ දේශනා කළා ගානංච පටිච්ච සබ්දේචිත උපජ්ජති ගාන විඤ්ඤාණං. බුදුරජාණන් වහන්සේ වදාලා මේ නාසයත් ගඳ සුවඳත් හේතු කරගෙන උපදිනවා කියනවා නාසී විඤ්ඤාණය. මේ තුනේ එකතු වීම ස්පර්ශයයි.
ස්පර්ශය නිසා උපදිනවා කියනවා වේදනාව. වේදනාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාලා උපදිනවා මේ තණ්හාව. ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ නාසය මුල් කරගෙන දුකේ හටගන්න විදිය පෙන්වලා දුන්නා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ දිවත් රසයත් මුල් කරගෙන මේ දිවත් රසයත් එකතු වීම නිසා උපදිනවා මේ දිවි විඥානය. මේ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කරගෙන විදීන් හටගන්නවා. විදීම නිසා තණ්හාව හටගන්නවා. මේන් මේ විදිහට තමයි දුක හටගන්නේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ කයත් පහසත් හේතු කරගෙන උපදිනවා කයි විඥානය. මේ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය නිසා විදීන් හටගන්නවා. විදීම නිසා තණ්හාව හටගන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මනසත් අරමුණත් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාලා මනසේ විඥානය හටගන්නවා. මේ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කරගෙන විදීන් හටගන්නවා. විදීම හේතු කරගෙන තණ්හාව හටගන්නවා. මේ විදිහට තමයි දුක හටගන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නා. එතකොට දැන් අපි ඉගෙන ගත්තා මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන 6 මුල් කරගෙන පින්වත්නි මේ දුක සකස් වෙන විදිය. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි අපට මේ විදිහට පින්වත්නි දුක සකස් වෙන්නේ මෙහිමයි, දුක හටගන්නේ මෙහිමයි කියලා දුක්ඛ සමුදය පෙන්වලා දුන්නේ. ඉතින් අපි මේ ධර්මයේ අහලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නට ඉස්සර වෙලා භාග්‍යතුන් වහන්සේ වදාරන දේ තමයි පින්වත්නි තන් සුනාත, හොඳට අහන්න කියනවා. සාදුකම් මනසිකරෝත, හොඳට නුවණින් මෙනෙහි කරන්න කියනවා. අපි මේ අහන ධර්මයේ අපි නුවණින් විමසන්නේ නැති තාක්කල් පින්වත්නි මේ අපට මේ ධර්මයේ තුල තියෙන රසය විඳින්න පුළුවන් කමක් නැහැ. මේ ධර්ම රසය විඳින්න පුළුවන්කම තියෙන්නේ පින්වත්නි මේ ධර්මයේ අහලා මේ ධර්මයේ මතක තියාගෙන මේ ධර්මයේ නුවණින් විමසන කෙනාටයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මේ හැන්දක් නොවි දිවක් වෙන්න කියලා. පින්වත්නි හොද්දට කොච්චර හැන්ද දැම්මත් හැන්දට රස දැනෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ හැන්දක් නොවි දිවක් විය යුතුයි. දිවට තමයි රසය දැනෙන්නේ. ඒ රසය දැනෙන්න නම් භාග්‍යතුන් වහන්සේ මේ පෙන්වලා දුන්න විදිහට අපි ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. ඒ තමයි මේ ධර්මයේ හොඳට අහන්නට ඕන. අහන ධර්මයේ නුවණින් විමසන්නට ඕන. ඒ නුවණින් විමසන්නේ නැති තාක්කල් අපිට පින්වත්නි අපේ නුවණ වැඩෙන්නේ නැහැ. නුවණ නොවැඩෙන තාක්කල් අපි ධර්මය අවබෝධ කරන්නට සුදුස්සම් බවට පත් වෙන්නේ නැහැ. එනිසා අපි මේ අහන ධර්මයේ හොඳට නුවණින් විමසන්නට ඕන. ඒ ධර්ම රසයේ විඳිමින්, අර්ථ රසයේ විඳිමින් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. එතකොට තමයි ඒ කෙනාට මේ ධර්මයේ ඇසීමේ ප්‍රයෝජනය, රසය තියෙන්නේ ආන්න එතකොටයි. එනිසා පින්වත්නි ධර්ම රසය විඳින්නට නම්, අර්ථ රසය විඳින්නට නම් ඒ ධර්මයේ අපි නුවණින් විමස අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. පින්වත්නි දැන් අපිට මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නේ අපේ ජීවිතේ මේ දුක සකස් වෙන විදිහ. අපේ ජීවිතේ හැම මොහොතකම මෙන්න මේ විදිහට තමයි මේ දුක සකස් වෙන්නේ. ওই විදිහට සකස් වෙවි තමයි අපි මේ සසර ගමනට වැටෙන්නේ. අපි මේ සසර ගමන යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් මේ පෙන්වලා දුන්න මේ ධර්මයේ අපි හොඳට ශ්‍රවණය කරමින්, හොඳට මේ ධර්මයේ නුවණින් විමසමින්
අපේ ජීවිතයට අර්ථ එකතු කරගන්නට අපි මහන්සි ගන්නට ඕන. දැන් පින්වත්නි ඔබ ඉගෙන ගත්තා මේ දුක හටගන්නේ කොහොමද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ ඊළඟට විස්තර කරනවා මේ දුක නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා කතමෝච භික්කවේ දුක්ඛස්ස අත්තංගමෝ. පින්වත් මහණනි මේ දුකේ නැතිවීම කියලා කියන්නේ කුමක්ද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. අර විදිහටම ඇහත් රූපයත් නිසා ඇහි විඥානි උපදිනවා. තින්නං සංගති පස්සෝ. මේ කරුණු තුනේ එකතු වීම ස්පර්ශයයි. පස්ස පච්චයා වේදනා. වේදනාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාලා ස්පර්ශය හේතු කරගෙන වේදනාව හටගන්නවා. වේදනා පච්චයා තණ්හා. වේදනාව හේතු කරගෙන තණ්හාව හටගන්නවා. තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධා උපාදාන නිරෝධෝ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ තණ්හාව ඉතිරි නැතිව නිරුද්ධ කරනවා. ඒ තණ්හාව ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදාන නිරුද්ධ වීමෙන් භවී නිරුද්ධ වෙනවා. භව නිරෝධා ජාති නිරෝධෝ. භවී නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ. බුදුරජාණන් වහන්සේ වදාලා ඉපදීම නිරුද්ධ වීමෙන් ජරාවටපත් වීම, මරණයටපත් වීම, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් එළීම් මේ සෑම දුකකින්ම මේ සෑම දුකක්ම නිරුද්ධ වෙලා යනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. පින්වත් මහණනි මේකට තමයි දුකේ නිරුද්ධ වීම කියලා කියන්නේ. අයංකෝ භික්කවේ දුක්ඛස්ස අත්තංගමෝ. මේ තමයි දුකේ නිරුද්ධ වීම කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. එනම් පින්වත්නි මේ දුක නිරුද්ධ වෙන්නේ අන්න ඔය විදිහටයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කනත් ශබ්දයක් නිසා උපදිනවා කනේ විඥානය. මේ තුනේ එකතු වීම පින්වත්නි ස්පර්ශයයි. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. ආන්නේ තණ්හාව ඉතිරි නැතිව මේ නිරුද්ධ කිරීමෙන් පින්වත්නි තණ්හාව නිරෝධයේ හේතු කරගෙන පින්වත්නි උපාදාන නිරුද්ධ වෙලා යනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවේ නිරුද්ධ වෙනවා. භවේ නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් මේ ජරා මරණ ශෝක වැළපීම් කායික දුක් මානසික දුක් සුසුම් හැලීම් කියන මේ සෑම දුකකින්ම නිදහස් වෙලා යනවා. ඒ වගේම නාසයත් ගඳ සුවඳත් මුල් කරගෙන නාසයේ විඥානය හට ගන්නවා. මේ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. වේදනාව මුල් කරගෙන තණ්හාව හට ගන්නවා. ආන්නේ තණ්හාව ඉතිරි නැතිව නිරුද්ධ කරලා දානවා. ඒ නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවී නිරුද්ධ වෙනවා. භවී නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ හැම දුකකින්ම නිදහස් වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ දිවත් රසයත් නිසා දිවි විඥානය හට ගන්නවා. මේ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. ඒ වේදනාව නිසා තණ්හාව උපදිනවා. තණ්හාව ඉතිරි නැතිව නිරුද්ධ කිරීමෙන් පින්වත්නි උපාදාන නිරුද්ධ වෙලා යනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවී නිරුද්ධ වෙනවා. භවී නිරුද්ධ වීමෙන් මේ ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ හැම දුකක්ම
නිරුද්ධ වෙලා යනවා. ඒ වගේම කයත් පහසත් නිසා මනසත් අරමුණත් නිසා විඥානය උපදිනවා. මේ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳීම් හටගන්නවා. විඳීම නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා තණ්හාව හටගන්නවා. ඒ තණ්හාව ඉතිරි නැතිව නිරුද්ධ කළ යුතුයි. ඒ තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. ඒ තණ්හාව ප්‍රහාණය වීමෙන් තණ්හාව නිරුද්ධ වීමෙන් පින්වත්නි උපාදාන නිරුද්ධ වෙලා යනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ හැම දුකකින්ම නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ අපට මේ විදිහට දුක්ඛ නිරෝධය ගැන මේ විදිහට දේශනා කළා. දැන් බුදුරජාණන් වහන්සේ අපට මේ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන මේ දුක හටගන්න හැටි විස්තර කළා. ඒ වගේම මේ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙනම හටගන්න ඒ දුකේ හට ගැනීම නිරුද්ධ කරලා මේ දුකින් නිදහස් වෙන හැටිත් අපට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ පෙන්වලා දුන්නා. පින්වත්නි ඔන්න ඔය විදිහට තමයි අපි ජීවිතයේ තුළ මේ දුක හටගන්නේත් මේ විදිහට තමයි අපට මේ දුකින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් පින්වත්නි අපි යම්කිසි දාක මේ දුකෙන් නිදහස් වෙනවාද? ඒ දුකෙන් නිදහස් වෙන්නේ පින්වත්නි මේ තණ්හාව නිරුද්ධ කරලා දාපු දවසටයි. අපි තුල තණ්හාව පවතින තාක්කල් අපි තුල තණ්හාව තිබෙන තාක්කල් පින්වත්නි අපි මේ සසරට වැටෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අපට මේ පෙන්වලා දුන්න විදිහට මේක අපි මතක තියාගෙන අප හොඳට මේ දුක ගැන මේ දුක හට ගැනීම ගැන මේ දුක නිරුද්ධ වීම ගැන හොඳට නුවණින් විමසන්නට ඕන. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ අපට පෙන්වලා දුන්නේ මේ පටිච්ච සමුප්පාදය. ඇස මුල් කරගෙන මේ පටිච්ච සමුප්පාදය හටගනිමින් මේ දුක හටගන්න හැටි තමයි අපට පෙන්වලා දුන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා මේ ජීවිතයේ කුමක්ද කියලා අවබෝධ කරගන්නට නම් එයා මනාකොට පටිච්ච සමුප්පාදේ නුවණින් විමසන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අපට පටිච්ච සමුප්පාදේ නුවණින් විමසනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ජරා මරණ තැන ඉඳලා නුවණින් විමසන්න කියලා. භාග්‍යතුන් වහන්සේ තමයි අපට වදාළේ මේ ජීවිතය කියලා කියන්නේ පටිච්ච සමුප්පන්න දෙයක්. හේතුඵල ධාමින් හටගත්තු දෙයක් කියලා වදාළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදේ විස්තර කළා. කොහොමද විස්තර කරන්නේ? අවිජ්ජා පත්‍ය තණ්හා. බුදුරජාණන් අවිජ්ජා පත්‍ය සංස්කාර. බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර හට ගන්නවා. සංස්කාර හේතු කරගෙන විඥානය හට ගන්නවා. විඥානය හේතු කරගෙන නාම රූප හට ගන්නවා. නාම රූප හේතු කරගෙන ආයතනය හට ගන්නවා. ආයතනය හේතු කරගෙන ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය හේතු කරගෙන විඳීම් හට ගන්නවා. විඳීම හේතු කරගෙන බුදුරජාණන් වහන්සේ වදාලා තණ්හාව හට ගන්නවා. තණ්හාව නිසා උපාදාන හට ගන්නවා. උපාදාන නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා උන්වහන්සේ පෙන්වලා දුන්නා භවය හට ගන්නවා. භවය නිසා උපදිනවා. ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් කියන මේ සුසුම් හිලීම් කියන මේ දුකේ මේ භාග්‍යතුන් වහන්සේ වදාලා මේ සියලු දුක් දුම්නස් හට ගන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නා. පින්වත්නි එතකොට අපට තේරෙන තැන ඉඳලා නුවණින් විමසන්නට ඕන. අපිට අවිද්‍යාව කිව්වම එකපාරම තේරෙන්නේ නැහැ. අපි විමසිය යුත්තේ අපිට අපි ජීවිතේ අපි දකින්න තැන ඉඳලා. ඒ තමයි අපිට පේන්න තියෙන දකින්න තැන තමයි
අපි ශෝක කරනවා දකිනවා. වැළපීම් දකිනවා. ජරා මරණ දකිනවා. මේ තැන්වල ඉඳලා නුවණින් විමසන්නට ඕන. මේ ශෝකය කියන්නේ මොකක්ද? වැළපීම කියන්නේ මොකක්ද? කායික දුක් කියන්නේ මොකක්ද? මානසික දුක් කියන්නේ මොකක්ද? සුසුම් හෙලීම් කියන්නේ මොකක්ද? මේව විමසන්නට ඕන. ඒ වගේම ජරාවටපත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම මරණය කියලා කියන්නේ මොකක්ද? නුවණින් විමසන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි උන්වහන්සේ විස්තර කරනවා මේ ජරාවටපත් වෙනවා කියන්නේ මොකක්ද? ඒ වගේම මරණයටපත් වෙනවා කියන්නේ මොකක්ද කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. භාග්‍යතුන් වහන්සේ විස්තර කළා ජරාව කියන්නේ කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර කළා උන්වහන්සේ පෙන්වලා දුන්නා ඒ සත්‍යයන්ගේ ඒ සත්ත්ව ලෝක තුල ජරාවටපත් වීමක් ඇද්ද? ජීර්ණතා දි รา යාමක් ඇද්ද? කණ්ඩිච්චං මේ දත්තාදී කැඩී යාමක් ඇද්ද? පාලිච්චං මේ කෙස් ආදී පැසී යාමක් ඇද්ද? වලිච්ඡිතතා ආයිනු සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චති ජරා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇඟේ මේ රැලි වැටෙන ස්වභාවයක් ඇද්ද? මේ ඉන්ද්‍රියම් මෝරා යන ස්වභාවයක් ඇද්ද? ආයුෂී ගෙවි යාමක් ඇද්ද? මේන්න මේකට තමයි ජරාවටපත් වීම කියලා කියන්නේ. පින්වත්නි මේ ජරාවටපත් වීම කියන එක අපට අයිති දෙයක්. අපේ මේ දත් කොච්චරන් සුන්දරට තිබුණත් මේවා කැඩිලා බිඳිලා යනවා. ඒ වගේම මේ කෙස් සුදු වෙන දවසක් එනවා. මේ සම රැලි වැටෙන දවසක් එනවා. මේ ඉන්ද්‍රියන් ටික මෝරා යනවා. ඒ වගේම පින්වත්නි අපේ මේ ආයුෂය ගෙවිලා යනවා. මේකට තමයි ජරාවටපත් වීම කියලා කියන්නේ. මේන මේ ස්වභාවය අපි නුවණින් විමසන්නට ඕන. මේන මේ ස්වභාවය අපිට අයිති දෙයක්. අපේ ජීවිතේ පත් වෙන දෙයක්. මේන මේ ගැන නුවණින් විමසන්නට ඕන. එහෙම නැත්නම් ඒ ගැන අවබෝධයක් නැති කෙනාට මේ ජරා මරණ වලට මුහුණ දෙන්න වෙනකොට එයාගේ ජීවිතේ කඩා වැටෙනවා. එයාගේ හිතෙන් එයා වැටෙනවා. මේන මේක නුවණින් විමසලා තේරුම් ගන්න කෙනා මේ ජරා මරණ එනකොට එයා දන්නවා මේ ජීවිතය කියන්නේ මේන්න මේ වගේ ස්වභාවයෙන් යුතු දෙයක් කියලා. එයා ජරා මරණ එනකොට කම්පා වෙන්නේ නැහැ. මේ ගැන නුවණින් විමසලා අවබෝධ කරගත්තු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. සාමාන්‍ය පුතජන කෙනාගේත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේත් වෙනසව කියන්නේ ඔන්න ඔයටයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පින්වත්නි ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙනකොට එයා ඒකට කම්පා වෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනා ජීවිතයේට ජරා මරණ එද්දී ඒ වගේම ලෙඩවීම එද්දී දුක එද්දී කායික දුක් එද්දී මානසික දුක් එද්දී සාමාන්‍ය ස්වභාවය යුතු කෙනාගේ ස්වභාවය තමයි ජීවිතේ කඩා වැටෙනවා. එයාට එපා වෙනවා. එයා සමහර විට ඒ වගේම බේරෙන්න කියලා හිතාගෙන සමහර අයට පීඩනේ වැඩි වුණ ගමන් ඒ අය තෝරගන්නේ මරණය තමයි මේකට විසඳුම කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එහෙම කෙනෙක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මෙහිම තමන්ගේ ජීවිතයට දුක එද්දී ඒ අපේ ජීවිතයේ ස්වභාවය තමයි අපි කරා දුක පැමිණෙනවා. ඒක වළක්වන්න ලෝකේ කිසිවෙකුට බෑ. ඒක තමයි ජීවිතයේ යථාර්ථය. ඒ යථාර්ථයට අපිට හැමෝටම මුහුණ දෙන්න ඕන. ඒ යථාර්ථයට අපි හැමෝටම පොදු දෙයක්. ඒ යථාර්ථයේ එද්දී අපේ ජීවිතේට අපි මේ ජීවිතය අවබෝධ කරගෙන ඉන්නවා නම් අපේ ජීවිතයේ මෙවැනි ස්වභාවයෙන් යුතු දෙයක් කියලා. මේ දුක කියලා කියන්නේ අපේ ජීවිතේ පවතින දෙයක් කියලා තේරුම් ගත්තා නම් මේ දුක අපිට උරුමයි කියලා තේරුම් ගත්තා නම් අවබෝධ කරගත්තා නම් එයා දුක එද්දී එයා ජීවිතේ කඩා වැටෙන්නේ නැහැ. ඒ සත්‍ය අවබෝධ කරපු කෙනාට එයාට සත්‍යයට මුහුණ දෙනකොට
එයාගේ ජීවිතේ වැටෙන්නේ නැහැ. එනිසා පින්වත්නි අපිට මේ ජීවිතය ගැන අපි නුවණින් විමසන්නට ඕන. එතකොට භාග්‍යතුන් වහන්සේ අපිට ජරාවට පත්වීම ගැන විස්තර කර විදිහ ඉගෙන ගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට විස්තර කරලා දුන්නා මරණය කියන්නේ කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සත්‍යයන්ගේ ඒ සත්ත්ව ලෝකවල චුති, චවනතා, වේදෝ, අන්තර්ධානං, මච්චු මරණං, කාලකිරියා, එවැගේම කන්දානම් වේදෝ, කලේබරස්ස නික්කේපෝ, අයං උච්චති මරණං. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සත්‍යයන්ගේ ඒ සත්ත්ව ලෝකවල චුතවීමක් ඇද්ද? චුතවන ස්වභාවයක් ඇද්ද? බිඳියාමක් ඇද්ද? අතුරුදහන් වීමක් ඇද්ද? මරණයට පත්වීමක් ඇද්ද? කලුරිය කිරීමක් ඇද්ද? ස්කන්ධයන්ගේ බිඳියාමක් ඇද්ද? ජීවිතය අත්හැර දැමීමක් ඇද්ද? මේ ජීවිතයේ සිඳියාමක් ඇද්ද? ස්කන්ධයන්ගේ බිඳියාමක් ඇද්ද? මේක තමයි මරණය කියලා කියන්නේ. මේ ස්වභාවය අපිට අයිති දෙයක්. මෙන්න මේ වචන අපි දරාගෙන ඒ විදිහටම නුවණින් විමසන්නට ඕන. මේ මරණයට පත්වීම ගැන ওই විදිහට නුවණින් විමසන්නට ඕන. ඒ විදිහට නුවණින් විමසන්නට පින්වත්නි අපට යම්කිසි දවසක් එනවා මේන මේ ජීවිතයේ පවතින මේ මරණය අවබෝධ වෙන දවසක්. ආන් එදාට පින්වත්නි අපිට මේ දුක අවබෝධ වෙනවා. අවබෝධ වෙච්ච දාට අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් පින්වත්නි අපිට මේ සතර අපා දුකින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා ඔය විදිහට නුවණින් විමසන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ දුකේ බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ජරා මරණ හටගන්න හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ජරා මරණ හටගන්න හේතුව පෙන්වලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ජරා මරණ හටගන්නේ උන්වහන්සේ වදාලා මේ ඉපදීම නිසයි කියලා. ජාතිපච්චයා ජරා මරණං, ඉපදීම නිසයි ජරා මරණ හටගන්නේ. ඉපදීම නැත්තම් පින්වත්නි ජරා මරණ හටගන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ වදාලා ඉපදීමක් කියන එකක් කොහිත්ම නැත්තම් පින්වත්නි එතන ජරා මරණ ශෝක වැළපී මේ කිසිවක් හටගන්නේ නැහැ. එතකොට මේ ජරාවට පත්වීම, මරණයට පත්වීම, ශෝකය, වැළපීම, දුක් දුම්නස් සුසුම් හැලීම් කියන මේ හැම දුකක්ම තියෙන්නේ ඉපදින තාක් පමණයි. ඉපදීමෙන් නිදහස් වුණොත් පින්වත්නි ජරාවට පත්වීමෙන් මරණයට පත්වීමෙන් නිදහස් වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉපදීම විස්තර කළා. උන්වහන්සේ විස්තර කරනවා තම්මි සත්තනිකායේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සත්‍යයන්ගේ ඒ සත්ත්ව ලෝක තුල ජාති, සංජාති, ඔක්කාන්ති, අබිනිබ්බන්ති, ඒ වගේම කන්දානම් පාතුභාවෝ, ආයතනානම් පටිලාභෝ, අයං උච්චති ජාති. බුදුරජාණන් වහන්සේ වදාලා ඉපදීම කියලා කියන්නේ ඉපදීමක් ඇද්ද? හට ගැනීමක් ඇද්ද? විශේෂයෙන් හට ගැනීමක් ඇද්ද? විශේෂයෙන් උපදින ස්වභාවයක් ඇද්ද? ඒ වගේම මේ ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ආයතන හයක ලැබීමක් ඇද්ද? මේ තමයි ඉපදීම කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නා. පින්වත්නි ඉපදීම බුදුරජාණන් වහන්සේ වදාලා හතර ආකාරයකින් සිද්ධ වෙනවා. සමහර සත්‍යයන් මව් කුසෙන් උපදිනවා. සමහර සත්‍යයන් බිත්තර වලින් උපදිනවා. සමහර සත්‍යයන් මේ ඕපපාතික උපදිනවා. සමහර සත්‍යයන් තෙත් පරිසරවල උපදිනවා. අණ්ඩජ, ජලාබුජ, ඕපපාතික, සංසේදජ කියන මෙන්න මේ හතර ආකාරයෙන් තමයි මේ සත්‍යයන් උපත කරා යන්නේ. ඒ කුමන උපතකින් මේ ඉපදුනත් පින්වත්නි ලැබෙන්නේ ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක්,
උපදිනකොට අපිට ලැබෙන්නේ මේ පංච උපාදානස්කන්ධයක්, රූප උපාදානස්කන්ධයක්, වේදනා උපාදානස්කන්ධයක්, සංඥා උපාදානස්කන්ධයක්, සංස්කාර උපාදානස්කන්ධයක්, විඥාන උපාදානස්කන්ධයක් කියන මේන මේ පංච උපාදානස්කන්ධයක් තමයි පින්වත්නි පහළ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපි ඉපදීම ගැන නුවණින් විමසන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා ඉපදීම හටගන්නත් හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව නෙවෙයි අපි උපදින්නේ. පින්වත්නි අපි සාමාන්‍ය මේ ලෝකයා මේ දෙවියන්ගේ කැමැත්තට උපදිනවා. දෙවියන්ගේ මේ කැමැත්තට තමයි අපි උපදින්නේ කියලා සාමාන්‍යයෙන් ලෝකේ මිනිස්යන් හිතාගෙන ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා අපි උපදින්නේ හේතුවක් තියෙනවා. මේ සමහර අය හිතනවා ඉබේ උපදිනවා. සමහර අය හිතනවා මේ ස්වභාවික උපදිනවා. මෙහෙම තමයි සාමාන්‍ය ලෝකයාගේ කල්පනාව තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ තමයි අපට මේ ඉපදින එකේ ඉපදීම හටගන්න හේතු වෙන දේ ගැන අපිට පෙන්වලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඉපදීම හටගන්නේ භවපච්චයා ජාති. භවය නිසායි මේ සත්‍යය උපදින්නේ. මේ භවයක් කියන එකක් නැත්තම් පින්වත්නි ඉපදීමක් නැහැ. භව නිරෝධා ජාති නිරෝධෝ. භවය නිරුද්ධ වීමෙන් මේ ඉපදීම නිරුද්ධ වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා භවය නිසා තමයි මේ සත්‍යය උපත කරා යන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා අවබෝධ කරගන්න ඕනි භවය කියන්නේ කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ තමයි අපට භවය විස්තර කළේ. තීනිමානි භික්ඛවේ භවෝ. මහණෙනි භව තුනක් තියෙනවා. කාම භව, රූප භව, අරූප භව. කාම භවය, රූප භවය, අරූප භවය. බුදුරජාණන් වහන්සේ කාම භවය, රූප භවය, අරූප භවය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. උන්වහන්සේ දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භවය කියලා කියනවා. භවය කියන්නේ කුමකටද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මේ කාම ධාතුවේ විපාක විඳීම පිණිස කර්මයක් හටගෙන නැත්තම් කාම භවය කියලා එකක් පනවන්න පුළුවන්ද කියලා ඇහුවා. කාම ධාතුවේ විපාකයක් විඳීම පිණිස කර්මයක් හටගෙන නැත්තම් කාම භවය කියලා එකක් පනවන්න පුළුවන්ද කියලා ඇහුවා. නූහිතම් බන්තේ. ස්වාමීනි බෑ කිව්වා. ආනන්ද කම්මං කෙත්තං. ආනන්ද කර්මී තමයි කිව්ව කුඹුර. විඥානං බීජං. විඥානේ තමයි කිව්වා බීජය. තණ්හා සිනේයෝ. තණ්හාව තමයි කිව්වා ඒක තෙත් කර කර මේ වැඩෙන් උපකාරී කරවන්නේ. ජලය වෙන්නේ තණ්හාවයි කිව්වා. ওই විදිහට තමයි පින්වත්නි භවය හටගන්නේ. මේ කර්මයේ නැමැති කුඹුරේ විඥානී නැමැති බීජයේ පිහිටියට පස්සේ තණ්හාවෙන් තෙත් කර කර තමයි මේ අපි ආයමත් මේ ඉපදීමක් කරා අපි පින්වත්නි මේ දුක කරා අපි පැමිණෙන්නේ ආන් ඔය විදිහටයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූප ධාතුවේ විපාකයක් විඳීම පිණිස කර්මය සකස් වෙලා නැත්තම් රූප භවය කියලා එකක් පනවන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ වගේම අරූප ධාතුවේ විපාක විඳීම පිණිස කර්මයක් සකස් වෙලා නැත්තම් අරූප භවයක් කියලා එකක් පනවන්න පුළුවන්ද කියලා ඇහුවා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා, ස්වාමීනි එහෙම බෑ කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ අර විදිහටම වදාලා ආනන්ද කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනියෝ. ওই විදිහට තමයි භවය හටගන්නේ. එහෙනම් විපාක විදීම පිණිස කර්මයක් හට ගැනීම තමයි පින්වත්නි භවය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි කර්මී කියලා කියන්නේ උන්වහන්සේ වදාලා චේතනාහම් භික්කවේ කම්මං. මහණනි චේතනාව තමයි කර්මය වෙන්නේ.
උන්වහන්සේ වදාලා චේතීත්වා කම්මං කරෝති කායේන වාචාය මනසාය. චේතනාව පහළ කරලා අපි කයින් ක්‍රියා කරනවා. වචනින් ක්‍රියා කරනවා. මනසින් ක්‍රියා කරනවා. ආන්නීට දේට අනුව යමක් සකස් වෙනවා කර්මයේ. කර්මයේ විපාක කර්මයේ ස්වභාවය තමයි විපාකයක් විඳීම පිණිස පින්වත්නි මේ හදලා දෙන ස්වභාවය තමයි කර්මයේ ස්වභාවය. පින්වත්නි ඒකට අනුව තමයි අපි උපත කරා යන්නේ. අපි කයින් වචනෙන් මනසින් අයහපත කරලා තිබ්බොත් ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කාය දුස්චරිතය කරන වචී දුස්චරිතය කරන මනෝ දුස්චරිතය කරන ඒ වගේම ආර්යයන්ට සිල්වත් ගුණවත් තුතුමන්ට ගරහන නින්දා පහස කරන ඒ වගේම ගැරහුම් කරන අය මිත්‍යා දෘෂ්ටික උදවිය මරණින් මත්තේ දුගතිය ගිහිලා උපදිනවා. කයින් සුචරිතයේ දෙන වචනින් සුචරිතයේ දෙන මනසින් සුචරිතයේ දෙන ආර්ය උපවාද නොකරන සිල්වත් ගුණවත් අයට ප්‍රශංසා කරන ඒ අයට නින්දා නොකරන අපහාස නොකරන සම්මා දිට්ඨියෙන් යුතු අය ගිහිල්ලා සුගතිය උපදිනවා. පින්වත්නි ඒක වෙන්නේ තමන් රැස් කරගන්න කර්මයට අනුවයි. තමන් යහපත කළොත් යහපත් විපාක ලැබෙනවා. අයහපත කළොත් අයහපත් විපාක ලැබෙනවා. තමන් වපුරන දේ තමයි තමන්ට ලැබෙන්නේ. තමන් තිත්ත දේ වැපරුවොත් තමන්ට තිත්ත දේ ලැබෙන්නේ. තමන් ප්‍රණීත දෙයක් වැපරුවොත් තමන්ට ප්‍රණීත දෙයක් ලැබෙන්නේ. තමන් කොහොඹ හිටෙව්වොත් තමන්ට ලැබෙන්නේ පින්වත්නි කොහොඹ වලින් ලැබෙන්නේ තිත්ත රස. අපි උග්ගස් හිටෙව්වොත් අපිට පැණි රස ලැබෙනවා. අන්න ඒ වගේ පින්වත්නි අපිට අපි යහපත කළොත් යහපත් විපාක ලැබෙනවා. අයහපත කළොත් අයහපත් විපාක ලැබෙනවා. ඒක තමයි කර්මයේ ස්වභාවය. පින්වත්නි කර්මයේ ස්වභාවය ආන්නේ ඒ ස්වභාවය නිසා භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වලා දුන්නා පින්වත්නි යහපත කරන්න ඒ වගේම කුසල් වඩන්න පින් කරන්න කියලා පෙන්වලා දුන්නේ භාග්‍යතුන් වහන්සේ තමයි මේ කර්ම විපාක ගැන අවබෝධ කළේ. දැන් මේ සත්‍යයන් සමහර උදවිය සිල්වත් ගුණවත් අයට ගරහලා අපහාස කරලා නින්දා කරලා මේ ඔවුන් රැස් කරගන්න කර්මයේ විපාක ඔවුන් දායාදී විදිහට විඳිනවා. අපි ආස්වාදී මුල් කරගෙන අපේ හිතේ තියෙන ලාමක ස්වභාවය මුල් කරගෙන අපහාස කළත් ඒ වගේ විපාක කාට අපහාස කළත් ඒ වගේ විපාක අපිට ලැබෙනවා. අපි කුමක් කළත් ඒ දේ අපේ පස්සෙන් එනවා. ඒ නිසා පින්වත්නි මේ දේ තීරුම්ගෙන අපේ ජීවිතය අපි යහපතට යොදවන්නට ඕන. එතකොට දැන් අපි ඉගෙන ගත්තා කර්මයේ මුල් කරගෙන භවයේ මුල් කරගෙන තමයි මේ සත්‍යය උපත කරා යන්නේ. උපදින්නේ භාග්‍යතුන් වහන්සේ වදාලා භවයේ මුල් කරගෙනයි. භවයේ දැන් අපි ඉගෙන ගත්තා භව තුනක් තියෙනවා. ඒ තමයි කාම භවය, රූප භවය, අරූප භවය. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා භවයේ හටගන්නත් හේතුවක් තියෙනවා. භවයේ හටගන්නේ හේතුවක් නැතුව නොවේ. හේතුවක් ඇතිවයි. හේතුව තමයි උපාදාන මුල් කරගෙනයි භවය හටගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා චත්තාරිමානි භික්කවේ උපාදානානි මහන්නේ උපාදාන හතරක් තියෙනවා. කාම උපාදානං, ditthi උපාදානං, සීලබ්බත උපාදානං, අත්වාද උපාදානං. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. මේ උපාදාන හතර මුල් කරගෙන තමයි පින්වත්නි භවය හටගන්නේ. කාම උපාදාන කියලා කියන්නේ උපාදාන කියලා කියන්නේ බැඳී යන ස්වභාවයට. අපි බැඳිලා යනවා කාමයන්ට. බැඳිලා යනවා දෘෂ්ටි වලට. බැඳිලා යනවා සීලබ්බත පරාමාසයන්ට. බැඳිලා යනවා මගේ ආත්මය වශයෙන්. අනේකට තමයි කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා කියන්නේ.
පින්වත්නි මේ කාමයන් කියලා කියන්නේ ලිෂ්ඨ කාන්ත මනාප පිය ස්වභාවයෙන් යුතු මිහිරි ස්වභාවයෙන් යුතු රූප තියෙනවා. එවැනි ශබ්ද තියෙනවා. ගඳ සුවඳ තියෙනවා. රස තියෙනවා. පහස තියෙනවා. ඒ වගේම මෙන්න මේවට කියනවා කාමයන් කියලා. ඉතින් මේන ඒ වගේම මේ කෙත්වතු ඉඩකඩම් මිල මුදල් රන් රිදී ඒ වගේම මේ භාර්යාව ස්වාමි පුරුෂයා දරුවන් මේ හැම දෙයකම අයිති වෙන්නේ කාමයන්ට. ඉතින් මේ කාමයන්ට යම්කිසි කෙනෙක් බැඳිලා ගියොත් ආන්නිකට කියනවා කාම උපාදානය කියලා. ඒකට බැඳෙන ස්වභාවය තමයි උපාදාන කියලා කියන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළා දිට්ඨි උපාදාන කියලා කියන්නේ පින්වත්නි දෘෂ්ටි වලට බැඳිලා යාමට. සමහර සත්‍යයන් නුයික් දෘෂ්ටි වලට බැඳිලා යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා ඒ දෘෂ්ටි වලට බැඳිලා ගියාමත් පින්වත්නි ස්වභාවය තමයි විපාක විඳීම පිණිස කර්ම හැදෙනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඊළඟට සීල උතයන්ට සමහර අය මේ නිවන් මාර්ගය කියලා හිතාගෙන නුයික් උත්‍රයන්ට බැඳෙනවා. මේක තමයි දුකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය කියලා හිතාගෙන නුයික් දේවල් කරනවා. සමහර අය සීතල වතුරේ බැහැලා ඉන්නවා. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය එක කකුලෙන් හිටගෙන හිටියා. මේ ගිනි රස්නේ මේ රස්නේ තියෙන ගල් පතුරු වල එක කකුලෙන් හිටගෙන හිටපු අය හිටියා නිවන් දකින්න කියලා හිතාගෙන. ඒක තමයි යාගේ උත්තරය. ඒ වගේම සමහර අය හිටියා බල්ලු විදිහට. මේ බල්ලු විදිහට හැසිරෙන්නේ කෑම බීම ගන්න හැමදේම කරන්නේ බල්ලන් විදිහට. සමහර අය හිටියා ඉලුවන් විදිහට. එයයි හිතුවා ඒක නිවන් අවබෝධ කරගන්න ඒක තමයි මාර්ගය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සියලු දේවල් සීලබ්බත පරාමාස වලට අයිති. ඒ වගේන් කෙනෙකුට නිවන කරා යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම පින්වත්නි බැඳිලා යනවා මගේ ආත්මය කියලා. පින්වත්නි මේ උපාදාන අවබෝධ කරගත්තේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම්කිසි ශාස්ත්‍රවරයෙක් ප්‍රතිඥා දෙනවා කියනවා මං උපාදාන අවබෝධ කරගෙන ඉන්නේ සියලු උපාදානයන් අවබෝධ කරන්න ධර්මයේ දේශනා කරනවා කියලා. හැබැයි ඒ අය මේ සමහර අයට එක උපාදානයක් අවබෝධ වෙලා කාම උපාදාන ගැන කියලා දෙන්න පුළුවන්. සමහර අයට උපාදාන දෙකක් ගැන තුනක් ගැන කියලා දෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි අත්වාද උපාදාන කියන එක පින්වත්නි කියලා දෙන්න පුළුවන් බුදු කෙනෙකුට පමණයි. බුදු කෙනෙක් පමණයි පින්වත්නි ඒ අවබෝධ කරගන්නේ අවබෝධ කරගෙන කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා එවැනි ශාසනයක යමෙක් ඒ ශාස්ත්‍රඥ වහන්සේකට පහදිනවා නම් මේ සියලු උපාදානයන් අවබෝධ කරපු ශාස්ත්‍රඥ වහන්සේ නමකට පහදිනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා එයාගේ ඒක ජීවිතේට මහා ලාභයක් කියනවා. එවැනි ධර්මයකට පහදිනවා නම් එවැනි මේ ශාසනයක පිළිවෙත් පුරනවා නම් එවැනි ශාසනයක මේ ශ්‍රාවකයන් සමගින් ඉන්නවා නම් ඒක මහා යහපතක් කියනවා. ඉතින් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ පින්වත්නි මේ සියලු උපාදානයන් අවබෝධ කරගෙන සියලු උපාදානයන් නිරුද්ධ කරපු ශාස්ත්‍රඥ වහන්සේ නමක්. ඒ තථාගතයන් වහන්සේ සියලු උපාදානයන් අවබෝධ කරගෙන සියලු උපාදානයන්ගෙන් නිදහස් වෙන හැටියට අපට ධර්මයේ වදාළේ. පින්වත්නි අපි මේ සසරේ ඉන්නේ අපි මේ නිවන් නොදක ඉන්නේ මේ උපාදාන සහිත නිසායි. උපාදාන රහිතයි නම් යම්කිසි කෙනෙක් එයා ඒකාන්තයෙන් පිරිනුවන් පානවා. මේ උපාදාන සහිත කෙනෙකුට ලෝකේ පිරිනුවන් පාන්න පුළුවන් කමක් නැහැ. දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. දුකෙන් නිදහස් වෙන්නේ පිරිනුවන් පාන්නේ පින්වත්නි උපාදාන රහිත කෙනෙක්මයි.
ඉතින් පින්වත්නි මේ උපාදාන නිසා තමයි මේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීම හේවත් භවයේ හටගන්නේ. පින්වත්නි උපාදාන හටගන්නත් හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව නෙවෙයි උපාදාන හටගන්නේ. උපාදාන හටගන්න හේතු වෙච්ච කාරණේ තමයි පින්වත්නි තණ්හාව. තණ්හාව නිසායි උපාදාන හටගන්නේ. තණ්හාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදේ විස්තර කරන තැන්වල භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ චෛමී භික්කවේ තණ්හා කායා. මහන්නි තණ්හාව 6 ආකාරයි. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එතකොට රූප තණ්හා කියලා කියන්නේ රූප ගැන තියෙන ආසාව. ශබ්දය ගැන තියෙන ආසාව, ගන්ධ සුවඳ ගැන තියෙන ආසාව, රසය ගැන තියෙන ආසාව, පහස ගැන තියෙන ආසාව, අරමුණු ගැන තියෙන ආසාව. මෙන්න මේකට තමයි තණ්හාව කියලා කියන්නේ. තණ්හාවේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තැන සතුටින් පිළිගන්නවා. ඒ තැන ගුණ කියනවා. ඒ තැන බැස ගන්නවා. ඒක තමයි තණ්හාවේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාලා මේ තණ්හාව ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තණ්හාව හටගන්නේ ලෝකේ මිහිරි ස්වභාවයෙන් යුතු දෙයක් ඇද්ද? පිය ස්වභාවයෙන් යුතු දෙයක් ඇද්ද? ආන් එතන තමයි කියනවා තණ්හාව හටගන්නේ. උන්වහන්සේ දේශනා කළා මේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී උන්වහන්සේ වදාලා චක්කුම් භික්කවේ බුදුරජාණන් වහන්සේ වදාලා චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත් නිවිසමානා නිවිසති. මහන්නි ඇස කියන්නේ ලෝකේ පිය ස්වභාවීතු මිහිරි ස්වභාවීතු දෙයක්. ආන් එතන තමයි කිව්වා තණ්හාව ඉපදුනොත් උපදින්නේ, පිහිටියොත් පිහිටන්නේ. ඒ වගේම කන, නාසය, දිව, කය, මනස. ඒ වගේම ඇහැට පේන රූපය, ඇහි හටගන්න විඥානය, ඇහි ස්පර්ශය, ඇහි හටගන්න විඳීම. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංඥාව, ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා විතක්ක, විචාර, මෙන්න මේවා මිහිරි ස්වභාවීතු පිය ස්වභාවීතු දෙයක්. මේවා තුල තමයි තණ්හාව හටගත්තොත් හටගන්නේ, පැවතුනොත් පවතින්නේ. ආන්නේ කෙරෙහි තියෙන තණ්හාව තමයි නිරුද්ධ කරන්නත් තියෙන්නේ. ඒ නිරුද්ධ කරොත් තමයි පින්වත්නි උපාදාන නිරුද්ධ වෙලා යන්නේ. තණ්හාව ඉතිරි නැතිව කිසිවෙකුට තණ්හාව හටගන්නේ නැතුව ඒ හැම තණ්හාවක්ම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් තමයි මේ දුකෙන් නිදහස් වෙලා යන්නේ. එහෙනම් තණ්හාව නිරුද්ධ කිරීමෙන් තමයි උපාදාන නිරුද්ධ වෙන්නේ. පින්වත්නි ආසා කරන දෙයට බැඳෙනවා. බැඳීම නිසා විපාක විඳීම පිණිස කර්ම සකස් වෙනවා. විපාක විඳීම පිණිස කර්ම සකස් වීම නිසා උපතක් කරා යනවා. ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් මෙලීම් කියන මේ හැම දුකක් කරාම මේ සත්‍යයට විඳින්න සිද්ධ වෙනවා. ওই විදිහට තමයි දුක සකස් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විමසන්න කිව්වා මේ තණ්හාව හටගන්න හේතුවත්. තණ්හාවත් හේතුවක් නිසා හටගන්නේ. හේතු වෙච්ච කාරණේ තමයි වේදනාව. වේදනාව නිසායි තණ්හාව හටගන්නේ. වේදනාව බුදුරජාණන් වහන්සේ විස්තර කළා චෛමී භික්කවේ වේදනා කායා. මහන්නි වේදනාව 6 ආකාරයි. චක්කු සම්පස්සජා වේදනා, ඇසේ ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. කනේ ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. නාසයේ ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. දිවේ ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. කයි ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. මනසේ ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ වේදනාව ගැන අපට නොයෙක් විදිහට වදාලා. පින්වත්නි මේ වේදනාව මුල් කරගෙන මේ සත්‍ය සසරට වැටෙන හැටි බුදුරජාණන් වහන්සේ රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය හටගන්න හැටි පෙන්වලා දුන්නා. උන්වහන්සේ වදාලා පින්වත්නි මේ වේදනාව කියලා කියන්නේ විඳිනවා. විඳිනවා යන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ.
ඒ කියන්නේ අපි සැප විඳිනවා, දුක් විඳිනවා, සැප දුක් රහිත විඳිනවා. මේ විඳින දේ නිසා සසරට වැටෙන හැටි භාග්‍යතුන් වහන්සේ විස්තර කළා සල්ල සූත්‍රයේදී. සංයුත්ත නිකාය 4 වෙනි කොටසේ සඳහන් වෙනවා සල්ල සූත්‍රය කියලා. වේදනා සංයුත්තේ ඒකේ ඔබට පුළුවන් බලන්න ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි මේ ලෝකේ ඉන්නවා කියනවා අසුතවත් පුතඥ කෙනෙක්. ඒ වගේම සුතවත් ආර්ය ශ්‍රාවකයෙකුත් ඉන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෙන්නටම උපදිනවා කියන සැප දුක උපේක්ෂා විදීම. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ටත් ඒ වගේම ආර්ය ශ්‍රාවකයන්ටත් සාමාන්‍ය පුතඥ සත්‍යයන්ටත් මේ විදීම උපදිනවා. අපි හැමෝටම මේ විදීම උපදිනවා. ඉතින් පින්වත්නි මේ විදීම උපදිනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෙන්නගේ අතර වෙනස මොකක්ද කියලා අහනවා. ඒ වගේම ඒ අය අතර තියෙන වෙනස්කම් මොකද්ද? නානත්වය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අසා හිටියා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා වදාලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි. භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන කරගෙනයි. ඉතින් භාග්‍යතුන් වහන්සේට මේ දේශනාව වැටහෙනසේක්වා කියලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අසුතවත් පුතඥ කෙනෙක් ඉන්නවා කියනවා. මේ පුතඥ කෙනාට මේ බුදුරජාණන් වහන්සේ වදාලා කායික දුක් විඳින්න ලැබෙනවා කියනවා. කායිකව අප්‍රමාණ දුක් විඳින්න ලැබෙනවා කියනවා. කායික දුක් ඇති වුණාට පස්සේ මෙයා ශෝක කරනවා කියනවා. වැළපෙනවා කියනවා. පපි අත්ගගා හඬනවා කියනවා. මුලාවටපත් වෙනවා කියනවා පුතඥ කෙනා. හරියට ඔන්න කෙනෙකුට මේ හුල් පහරකින් අයින්නවා කියනවා. මේ හුල් පහර ඇන්න තැනටම තව හුල් පහරකින් අයින්නවා කියනවා. එතකොට යා හුල් පහරවල දෙකකින් දුක් විඳිනවා කියනවා. අන්න ඒ වගේ පුතඥ කෙනා කායිකවත් දුක් විඳිනවා කියනවා. මානසිකවත් දුක් විඳිනවා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා එයාට දුක් විඳීම මුල් කරගෙන ක්‍රෝධය උපදිනවා කියනවා. ඒ නිසා එයාගේ චිත්ත අභ්‍යන්තරයේ තුල පටිඝානුසය හට ගන්නවා කියනවා. ඉතින් මේ අසුතවත් පුතඥ කෙනා මේ දුක් විඳීම නැති කිරීමක් ගැන දන්නේ නැහැ. ඉතින් මෙයා මේ දුක ගැන අවබෝධයකුත් නැහැ. මේ දුක නිදහස් වීම ගැන අවබෝධයකුත් නැහැ. ඒ නිසා මෙයා මේකට විසඳුම හැටියට තෝරා ගන්න එකම එක දෙයයි. ඒ තමයි කාමයන්. පියමනාප කාමයන් පස්සේ දුවනවා. පියමනාප රූප පස්සේ, ශබ්ද පස්සේ, ගන්ධ සුවඳ පස්සේ දුවනවා. මෙයා සතුටින් පිළිගන්නේ කාමයන් කියනවා. දුක් විඳිනකොට එයා සතුටින් පිළිගන්නේ කාමයන් කියනවා. ඒ නිසා යාගේ චිත්ත අභ්‍යන්තරයේ අර කාමයන් සතුටින් පිළිගැනීම නිසා යාගේ චිත්ත අභ්‍යන්තරයේ තුල රාගානුසය උපදිනවා කියනවා. අර සැප විඳීම මුල් කරගෙන රාගානුසය උපදිනවා කියනවා. ඊට පස්සේ මෙයා වේදනාවේ හට ගැනීම ගැන දන්නෙත් නැහැ කියනවා. නැතිවීම ගැන දන්නෙත් නැහැ කියනවා. ආස්වාදේ දන්නෙත් නැහැ කියනවා. ආදීනවේ දන්නෙත් නැහැ කියනවා. මේකෙන් නිදහස් වීම ගැන දන්නෙත් නැහැ කියනවා. ඒ නිසා උපේක්ෂා විදීමට මෙයාගේ සිතේ මුලාවටපත් වෙන අවිද්‍යාව හට ගන්නවා. අවිජ්ජානුසය හට ගන්නවා කියනවා. එයා සැප විඳීමක් වින්දත් ඒකත් එක්ක එකතු වෙලා කියනවා විඳින්නේ. දුක් විඳීමක් වින්දත් ඒකත් එක්ක එකතු වෙලා විඳින්නේ. දුක් සැප රහිත විඳීමක් වින්දත් ඒකත් එක්ක එකතු වෙලා විඳින්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාලා සාමාන්‍ය අසුතවත් පුතඥ කෙනා ඊට පස්සේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නසත් එක්කම එකතු වෙනවා. ওই විදිහට තමයි අසුතවත් පුතඥයා තුල මේ ආශ්‍රවයන් හටගන්නේ, අනුශ්‍රව හටගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය ශ්‍රාවකයාගේ වෙනස. උන් ආර්ය ශ්‍රාවකයාට දුක් වේදනා ලැබෙනවා කායික වශයෙන්. හැබැයි පින්වත්නි ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි
කොයි තරම් කායික දුක් විඳින්න ලැබුණත් ඉවසන්න බැරි අප්‍රමාණ දුක් ලැබුණත් කායිකව පින්වත්නි යාට එයාගේ මනස ලෙඩ වෙන්නේ නැහැ. මනසේ ශෝකය හටගන්නේ නැහැ. වැළපීම් හටගන්නේ නැහැ. මේ දුක් දුම්නස් හටගන්නේ නැහැ. සුසුම් හෙලන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයා අන්න ඒකයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ වෙනස. පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ කොයිතරම් අප්‍රමාණ ඉවසන්න බැරි මාරාන්තික කායික දුක් විඳත් එයාගේ හිත වෙනස් බවක් හටගන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඔන්න කෙනෙකුට හුල් පහරක් විදිනවා. එයා එන්න තැනටම තව හුල් පහරක් විදින්නේ නැහැ. එයා එක් හුල් පහරකින් විතරයි දුක් විඳින්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කායික විතරයි කියන දුක් විඳින්නේ. මානසික දුක් විඳින්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ නිසා පින්වත්නි මේ කායික දුක් විඳට මේ චිත්ත අභ්‍යන්තරය තුළ කෝධය හටගන්නේ නැහැ කියනවා. ගැටෙන්නේ නැහැ කියනවා. අමනාපය හටගන්නේ නැහැ. ඒ නිසා චිත්ත අභ්‍යන්තරය තුළ පටිඝානුසය හටගන්නේ නැහැ. ඉතින් මේ ගැන අවබෝධයක් තියෙන නිසා මේ දුක ගැන පින්වත්නි ආර්ය ශ්‍රාවකයා දන්නවා ස්පර්ශපත්තියෙන් හටගන්න දුක ස්පර්ශපත්තියෙන් නැති වෙලා යනවා. මේ කය මුල් කරගෙන හටගන්න මේ දුක කය නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා දන්න නිසා අවබෝධය තියෙන නිසා කාමයන් පස්සේ දුවන්නේ නැහැ. ඒක යථාර්ථයේ දකිනවා මේක අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, වෙනස් වෙන දෙයක් කියලා. එනිසා කාමයන් සතුටින් පිළිගන්නේ නැහැ. ලස්සන රූප පස්සේ අර දුක නැති කරන්න කියලා හිතාගෙන පියමනාප රූප පස්සේ දුවන්නේ නැහැ. පියමනාප ගන්ධ සුවඳ පස්සේ දුවන්නේ නැහැ. පියමනාප සද්ද පස්සේ දුවන්නේ නැහැ. පියමනාප රස පස්සේ දුවන්නේ නැහැ. පියමනාප පහස පස්සේ දුවන්නේ නැහැ. මේ නිසා මේ කාමයන් සතුටින් පිළිගන්නේ නැති නිසා රාගානුසය උපදින්නේ නැහැ. ඊට පස්සේ මේ ශ්‍රාවකයා දන්නවා වේදනාව හටගන්න විදිය, වේදනාව නැති වෙන විදිය, වේදනාවේ ආස්වාදේ, වේදනාවේ ආදීනවේ, වේදනාවේ නිස්සරණය මේ දන්න නිසා උපේක්ෂා විදීම නිසා සැප දුක් රහිත විදීමට මුලාවටපත් වෙන්නේ නැහැ. අවිද්‍යාව හටගන්නේ නැහැ. අවිජ්ජානුසය ප්‍රහාණය වෙලා යනවා. සැප වින්දත් ඒ සැපත් එක්ක එකතු වෙන්නේ නැහැ. දුක් වින්දත් දුකත් එක්ක එකතු වෙන්නේ නැහැ. උපේක්ෂා වේදනා වින්දත් උපේක්ෂා විදීමත් එක්ක එකතු වෙන්නේ නැහැ. ඒ නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් කරා ආර්ය ශ්‍රාවකයා යන්නේ නැහැ. අන්න ඕක තමයි ආර්ය ශ්‍රාවකයාගේ පුතජන කෙනාගේ තියෙන වෙනස. ඉතින් මේ වෙනස අපිට පෙන්වලා දුන්නේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. පින්වත්නි මේ විදීම ගැන බුදුරජාණන් වහන්සේ අපට නොඑක් විදිහට නොඑක් තැන්වල පෙන්වලා දුන්නා. වේදනාව දෙආකාර විදිහට, තුන් ආකාර විදිහට, ඒ වගේම පස් ආකාර විදිහට, හය ආකාර විදිහට, 18 ආකාර විදිහට, ඒ වගේම 36 ආකාර විදිහට, ඒ වගේම 108 ආකාර විදිහට වේදනාව පෙන්වලා දීලා තියෙනවා. ඔබට වේදනා සංයුත්තේ කියුවොත් ඔබට මේ දේශනා ඉගෙන ගන්න පුළුවන්. මේ වේදනාව ගැන ඔබට හොඳට ඉගෙන ගන්න පුළුවන් වේදනා සංයුත්තේ කියුවොත්. ඉතින් මේ දේශනා බලලා ඉගෙන ගන්න. පින්වත්නි මේ විදිහට බුදුරජාණන් වහන්සේ අපට වදාලා වේදනාව මුල් කරගෙන තමයි තණ්හාව උපදින්නේ කියලා. එතකොට වේදනාව හටගන්නෙත් හේතුවක් නිසා. වේදනාව හටගන්න හේතු වෙච්ච කාරණේ තමයි ස්පර්ශය. ස්පර්ශය මුල් කරගෙනයි පින්වත්නි වේදනාව හටගන්නේ. ස්පර්ශය කියලා කියන්නේ අපි ඉගෙන ගත්තා තින්න සංගති පස්සෝ කරුණු තුනක එකතු වීමක් කියලා. ඒ තමයි චක්කුංච පටිච්ච උපජ්ජති චක්කු විඥානං. ඇහැයි රූපයයි නිසා ඇහි විඥානය උපදිනවා. තින්න සංගති පස්සෝ ඔය තුන එකතු වීම තමයි ස්පර්ශය. ඒ කියන්නේ ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙන ස්වභාවය තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒ වගේම කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම තමයි කන ස්පර්ශය කියලා කියන්නේ. නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වීම
නාසයේ ස්පර්ශයයි. දිවයි රසයයි විඥානයයි එකතු වීම දිවේ ස්පර්ශයයි. කයයි පහසයි විඥානයයි එකතු වීම කාය ස්පර්ශයයි. මනසයි අරමුණයි විඥානයයි එකතු වීම මනසේ ස්පර්ශයයි. බුදුරජාණන් වහන්සේ ওই විදිහට ස්පර්ශය වදාලා ස්පර්ශය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ හරියට මේ හැම ගහපු ගව දෙනක් වගේ කියනවා. හැම ගහපු ගව දෙනක් ඉන්නවා. ඒ හැම ගහපු ගව දෙන කොහි ගියත් හැම ගහලා ඉන්න නිසා සත්තු ඇවිත් කන්න පටන් ගන්නවා. බිත්තියකට හේතුණත් කන්න පටන් ගන්නවා. වතුරට බැස්සත් කන්න පටන් ගන්නවා. එලිමහනකට ගියත් කන්න පටන් ගන්නවා. ඒ වගේම ගහකට හේතුණත් කන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ කිව්ව ස්පර්ශයත් බේරෙන්න බෑ. ඇහැයි රූපයයි විඥානය එකතු වෙන ගමන් ඇහි ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශයේ හේතුවෙන් විඳින් හට ගන්නවා. විඳින දෙයට ආසා කරනවා. ওই විදිහට පටිච්චසමුපාදේ හට ගන්නවා. ඒ වගේම ස්පර්ශය හට ගන්නත් හේතුවක් තියෙනවා. පින්වත්නි ස්පර්ශය හටගන්නේ මේ ආයතන 6 නිසා. ආයතන 6 බුදුරජාණන් වහන්සේ වදාලා මොකද්ද? මේ ඇස, කන, නාසය, දිව, කය, මනස. මෙන්න මේ ආයතන 6 හේතු කරගෙන තමයි ස්පර්ශය හටගන්නේ. ආයතන 6 බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අපි දන්නවා ආයතනයක් කියුවා මේකේ ස්වභාවය තමයි යමක් නිස්පාදනය කරනවා. එතකොට දැන් අපි මේ දේශනාව තුළ අපි මුලින්ම ඉගෙන ගත්ත පින්වත්නි කොහොමද මේ දුක හටගන්නේ? මේ දුකේ හටගන්න හේතු වෙච්ච කොහොමද හටගන්නේ කියලා අපි ඉගෙන ගත්තා. මේ දුක හටගන්න හේතු වෙච්ච මුල්ුණ දේ තමයි ඇසින්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින්, මනසෙන් තමයි මේ සියලු ධර්මයන් හටගන්නේ. පින්වත්නි ඇසයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ උන්වහන්සේ දේශනා කළා මහණෙනි ඇසේ ඉපදීමක් ඇද්ද? හට ගැනීමක් ඇද්ද? පහළවීමක් ඇද්ද? විශේෂයෙන් පහළවීමක් ඇද්ද? ඒ බුදුරජාණන් වහන්සේ වදාලා දුකේ හට ගැනීමයි. රෝගයාගේ බුදුරජාණන් වහන්සේ වදාලා රෝගයාගේ පැවැත්මයි. ජරා මරණයන්ගේ පහළවීමයි. මේ විදිහට කන, නාසය, දිව, කය, මනසේ හට ගැනීමක් ඇද්ද? පහළවීමක් ඇද්ද? විශේෂයෙන් හට ගැනීමක් ඇද්ද? විශේෂයෙන් පහළවීමක් ඇද්ද? උන්වහන්සේ වදාලා එය මේ දුකේ හට ගැනීමයි කියනවා. රෝගයාගේ මේ ලැබීමයි කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ජරා මරණයන්ගේ පහළවීමයි. පින්වත්නි එතකොට මේ ඇස, කන, නාසය, දිවකය, මනස ලැබීමක් ඇද්ද? ඒක රෝගයන්ගේ හට ගැනීමට හේතු වෙන දෙයක්. ඒ වගේම මේ දුක්වලට හට ගැනීමට හේතු වෙන දෙයක්. එනිසා පින්වත්නි මේ ඇස, කන, නාසය, දිවකය, මනස අවබෝධ කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සියල්ල හැටියට වදාළේ මේ ඇස, කන, නාසය, දිවකය, මනස කියන ආයතන 6ටයි. ලෝකේ කියලා වදාළේ මේ ආයතන 6ටයි. ඉතින් මේ ආයතන 6 මුල් කරගෙනයි සියලු ධර්මයන් හටගන්නේ. පින්වත්නි මේ ආයතන 6 හටගන්නෙත් හේතුවක් තියෙනවා. ආයතන 6 හේතුවක් නැතුව නෙවෙයි හටගන්නේ. ආයතන 6 හටගන්න හේතුව තමයි බුදුරජාණන් වහන්සේ වදාලා නාම රූප. ආයතන 6 හටගන්නේ නාම රූප නිසා. නාම රූප කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පින්වත්නි නාම රූප කියලා කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන මේවට කියනවා නාම කියලා. රූප කියලා කියන්නේ සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයට කියනවා රූපය කියලා. පින්වත්නි මේ නාම රූප දෙක නැත්තම් ඇහැ හටගන්නේ නැහැ. කන හටගන්නේ නැහැ. නාසය හටගන්නේ නැහැ. දිව හටගන්නේ නැහැ. කය හටගන්නේ නැහැ. මනස හටගන්නේ නැහැ.
අපේ මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ පහම හටගන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ නාම රූප මුල් කරගෙන. දැන් ඔබ ගන්න මලමිනියක්. ඒ තුල පින්වත්නි ඇස කන නාසය දිවකය මේවා තියෙනවා. හැබැයි මේවා හටගන්නේ. ඇයි හටගන්නේ නැත්තේ? නාම රූප නිරුද්ධ වෙලා නිසා. ඒ තුල වේදනාව නැහැ, සංඥාව නැහැ, චේතනාව නැහැ, ස්පර්ශය නැහැ, මානසිකාර නැහැ. මේ සතර මහා ධාතුන්ගේ හට ගැනීම නැහැ. රූපේ හටගන්නේ. ඒ නිසා ඇස හටගන්නේ. කන හටගන්නේ. නාසය හටගන්නේ. මේ අපිට මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයම හටගන්නේ නාම රූපයන් මුල් කරගෙනයි. නාම රූප නැත්තම් මේ ආයතන හටගන්නේ නැහැ. නාම රූපයන්ටත් හේතුවක් තියෙනවා. නාම රූපයන්ට හේතුව තමයි විඥාණය. විඥාණය කියලා කියන්නේ ඔබ ඉගෙන ගත්ත කරුණු දෙක එකතු වීමක්. ඇහැයි රූපයයි එකතු වීමෙන් විඥාණය හට ගන්නවා. ওই විදිහට ආයතන හය තුලම විඥාණය හට ගන්නවා. විඥාණී බුදුරජාණන් වහන්සේ වදාළේ මායූපමං විඥානං මැදික් පෙන්වන මායාකාරයක් වගේ කියලා. විඥානය ගැන බුදුරජාණන් වහන්සේ වදාළී බීජයක් හැටියට. මේ පැල කරන බීජේ තමයි විඥානය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. විඥානයේ තමයි පිහිටන්නේ. පින්වත්නි විඥානයේ පිහිටියේ නැත්තම් යම් තැනක මේ ඇස කන නාසය දිවකය මනස තුල අපි පිරිනවන් පානවා. මේ විඥානයේ පිහිටන නිසා තමයි ආයමත් අපි මේ දුකට වැටෙන්නේ. පින්වත්නි විඥානයේ දැන් බලන්න කෙනෙකුට දැන් ඔන්න කෙනෙක් මව් කුස තුල උපදිනවා. ඒ කියන්නේ විඥානේ පහළ වුණා. ඒ ඉපදිච්ච විඥානේ චුත වුණොත් අර මව් කුසේ ඉන්න දරුවා වැඩෙන්නේ නැහැ. අපි සමහරලාට දකින්න පොඩි දරුවෝ ඉපදිනකොට මැරෙනවා. මැරුණා කියන්නේ විඥානේ චුත වුණා. චුත වුණ ගමන් අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර හටගන්නේ. සතර මහා ධාතුන් හටගත් රූපේ හටගන්නේ. ඒතර විඥානී නිසා තමයි පින්වත්නි මේ නාම රූප හටගන්නේ. විඥානේ හටගන්නත් හේතුවක් තියෙනවා. විඥානේ හටගන්නේ සංස්කාර නිසා. සංස්කාර තුනක් බුදුරජාණන් වහන්සේ වදාලා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. සංස්කාර බුදුරජාණන් වහන්සේ වදාලා කාය සංස්කාර කියන්නේ ආස්වාස් පාස්වාස. වචී සංස්කාර කියන්නේ විතක්ක ਵਿਚාර. චිත්ත සංස්කාර කියලා කියන්නේ වේදනා සංඥාවලට. මේ විදිහට සංස්කාර මුල් කරගෙන තමයි විඥානේ හටගන්නේ. සංස්කාරයන්ටත් හේතුවක් තියෙනවා. සංස්කාර හටගන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන තියෙන අනුබෝධයටයි. දුක ගැන, දුකේ හට ගැනීම ගැන, දුක නැතිවීම ගැන, දුක නැතිවෙන මාර්ගය ගැන කියන අනුබෝධයට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදිනවා. විද්‍යාව ඉපදුනොත් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානී නිරුද්ධ වෙනවා. විඥානී නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම්මැලීම් කියන මේ හැම දුකකින්ම නිදහස් වෙලා යනවා. ওই විදිහට තමයි පින්වත්නි දුක හටගන්නේ. ওই විදිහට තමයි දුක නිරුද්ධ වෙන්නේ. ඒ නිසා පින්වත්නි අපට යම්කිසි දවසක මේ දුක අවබෝධ කරගෙන මේ දුකේ හට ගැනීම අවබෝධ කරගෙන දුක නිරුද්ධ වීම අවබෝධ කරගෙන මාර්ගය අවබෝධ කරගෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට පුළුවන්කම ලැබුණොත් වාසනාව ලැබුණොත් අපිටත් මේ විදිහට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා පින්වත්නි අපි මේ පටිච්ච සමුප්පාද ධර්ම ඉගෙනගෙන
ඒ පටිච්ච සමුප්පාදීම හොඳට මනාකොට නුවණින් විමසන්නට ඕන. නුවණින් විමසලා මේ පටිච්ච සමුප්පාදයේ තේරුම්ගෙන අවබෝධ කරන්නට ඕන. ඉතින් ඔබටත් මේ පටිච්ච සමුප්පාදයේ නුවණින් තේරුම්ගෙන අවබෝධ කරගන්නට ඔබ හැම දිනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොතරම්නම් සාධාරණව අපේ ජීවිතය ගැන කරුණු දක්වලා තියෙනවද? ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ හේතු සහිතව කරුණු දක්වලා තියෙන ආකාරය ගැන ඉගෙන ගන්න පුළුවන් මනරම් දහම් පරයයක් මේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ අපට අද දවසේ ඉගෙන ගන්න ලැබුණා. ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන වලින් දුක හටගන්න විදිය, ඒ වගේ මේ දුක නිරුද්ධ කරන වැඩපිළිවෙල ගැන මහා සංඝරත්නය පටිච්චසමුප්පාදය ඇසුරින් අපට කරුණු පැහැදිලි කළා. මම හිතන්නේ අපේ ජීවිතයේ අපට ලබා ගන්න පුළුවන් දුර්ලභම වාග්ය මේ ධර්මයේ බව අපිට තවත් පැහැදිලි කරගන්න පුළුවන් දේශනාවක්. ඒ නිසා අද දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ උතුම් වූ දහවල් ධර්ම දේශනය වෙනුවෙන් වැඩම කළ වදාළ මහා සංඝරුන්ට අපි නැවතත් පුණ්‍යානුමෝදනා කරමු. අද දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහන සඳහා බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ හසිනි විජේවික්‍රම, ඒ වගේම දිනේෂ් පෙරේරා, ඒ වගේම ශශිකලා විජේවික්‍රම සහ ජගත් විජේවික්‍රම යන පින්වත් පිරිස විසිනුයි අද මෙතරම් මහා නුභාව සම්පන්න වූ ඒ අසිරිමත් දහම් පරයයක් අපට අහන්ට අවස්ථාව ඉඩ ලැබුණි. ඉතින් උතුම් වූ දහවල් භාවනා වෙනුවෙනුයි අපි ඉඩාසර වෙන් කරගන්න. ඊට මත්තෙන් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා නැවතත් ඔබ මුණ ගැසීමේ අපේක්ෂාවෙන්. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.